ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි, අද යොමු වෙච්ච පළවෙනි ප්‍රශ්නේ අපාය කියලා ලෝකයක් ඇත්තටම තියනවාද? ඒ වගේම එහෙම නැත්නම් ඒක මේ ලෝකේ මේ සාමාන්‍යයෙන් අපි දකින දුක් විඳින එකද අපි අපාය විදිහට ගන්නෙ කියලායි පළවෙනි ප්‍රශ්නේ. ඒත් එක්කම ඇහුවා මේ විද්‍යාත්මකව අපි ලෝකේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන ක්‍රමේ මත කොහොමද අපි මේක තහවුරු කරගන්නේ කියලා. ඉතින් එතනදී අපි මේ දරුවන්ට පළමුවෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි, දැන් අපි සාමාන්‍යයෙන් දකිනවනේ දැන් ඔබ මේ රෝහලේ සේවය කරද්දී, රෝහලේ මුල් කරගෙන දේවල් ඉගෙන ගනිද්දී ඔබ නොයේක් විදිහේ රෝගීන් ඔබට මුණ ගැහෙනවා. දැන් සමහර වෙලාවට දැන් අපි දැකලා තියෙනවා පුදුම දුක් විඳින මිනිස්සු. දැන් ඔබ සමහර විට අන්තර්ජාලයෙන් පවා දැකලා ඇති සමහර අය පන පිටින් කුණු වෙච්ච අය. එහෙමයි නැද්ද? දැන් මේ ඇඟේ පණුව සිලිසිලි ගාලා වැටෙද්දී ඒ මිනිසයා තාම හුස්ම ගන්නවා. සමහරට මේ ඔළුවේ පැත්තක් කුණු වෙලා පණුව ඉඳිද්දී ඒ මිනිසයාට තාම පන තියෙනවා. ඒ වගේ අපි දැක්කහම එකවර අපි නිකන් කම්පණයටපත් වෙන විදිහේ දුක් පීඩා මිනිස්සුන්ට විඳින්න වෙන අවස්ථා නැද්ද? තියනවා නේද? එතකොට සමහර වෙලාවට ඒක දැක ගමන්ම අපිට හිතෙනවා මේ බලන්න අපාය කියලා. අපිට සමහර විට මොකද අපේ පේන සීමාවක් තියෙනවානේ. දැන් අපේ ඇහැට පේන දෘශ්‍ය පරාසයක් තියෙනවා, කනට ඇහෙන ශ්‍රව්‍ය පරාසයක් තියෙනවා. ඒ පරාසය තුල අපි අපේ කල්පනාව මෙහෙවද්දී මිනිසුන් විදිහට අපි නොයෙක් විදිහට ගොඩනගාගත්ත දැනුම් පද්ධති තුල ඉඳලා ලෝකයේ දෙස බලද්දී අපි ඒ ඔස්සේ දකිනවා සමහර වෙලාවට මින්න අපාය කියලා හිතනවා. ඊට පස්සේ ඔබ ඔන්න ඒක දැකලා පාරට එද්දී හොඳ වාහනයක හොඳ වර්ගික වාහනයක මේ සමහර ලස්සන සල්ලි තියෙන නෝන කෙනෙක් ඔන්න බල්ලෙකුත් තුරුළු කරගෙන යනවා දකින්නවා. එතකොට හිතෙනවා මොකද්ද? මෙන්න બોලේ දිව්‍ය ලෝකේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ මේ දිව්‍ය ලෝකේ අපායයි කොහේ දකින්නද? මේ ලෝකේම තියනවා කියලා මේ මිනිස් ලෝකේම සැපවත් අය දකිද්දී අපිට හිතෙනවා ඒක දිව්‍ය ලෝකේ වගේ කියලා. මිනිස් ලෝකේම දුක් සහිත දේවල් විඳවන අය දැක්කහම අපිට හිතෙනවා මේ අපාය කියලා. නමුත් දරුවනේ ඒත් එක්කම තවත් අය හිතනවා මේ දිව්‍ය ලෝක කියන්නේ, මේ අපාය කියන්නේ සංකල්ප කියලා. සංකල්ප කියන්නේ කන්සෙප්ට්ස් වගේ ඒවා. එතකොට ඒක ඒ අය හිතනවා මේ දිව්‍ය ලෝක ගැන, අපාය ගැන විස්තර කරලා තියෙන්නේ මොකටද? මිනිස්සුන්ව යහමගට ගන්නයි. යහපත් අර්ථයෙන් මිනිස්සුන්ව යහමගට ගැනීම පිණිස, මිනිස්සු පාපයෙන් වැළකීම පිණිස තමයි මේවා කියලා තියෙන්නේ. එතකොට මිනිස්සු මොකද කරන්නේ? අර අපාය ගැන කිව්වහම ඉතින් ඒක කන්සෙප්ට් එකක්. ඒක නිකන් සංකල්පයක් විතරයි. හැබැයි මිනිස්සු බය වෙලා මොකද කරන්නේ? ඒ පව් වලින් වළකිනවා. දිව්‍ය ලෝක ගැන කිව්වහම මිනිස්සු ඒකට සතුටු වෙලා ඒ දේවල් කරන්න පටන් ගන්නවා කියලා අපි හිමත් හිතනවා. නමුත් ඇත්තටම දිව්‍ය ලෝක, අපාය තියනවද? දැන් අපාය කිව්වහම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දරුවනේ අපායවල් 4ක් තියෙනවා. අපායවල් කීයක් තියෙනවද? 4ක්. ඒ 4ට කියන්නේ සතර අපාය කියලා. අපාය කියන වචනේම තේරුම තමයි දුක් සහිත ලෝකය කියන එක. ඉබඳු දුක් සහිත ලෝක 4ක් තියෙනවා. සතර අපාය කියලා ඔබ අහලා ඇති. මොනවද මේ දුක් සහිත ලෝක 4? පළවෙනි එක තමයි പ്രേත ලෝකය. මොකක්ද ඒකට කියන්නේ? පෙරේත ලෝකේ. දෙවෙනි එක තිරිසන් ලෝකේ. තුන්වෙනි එක නිරය. හතරවෙනි එකට අපිට කියනවා අසුර යෝනියට අයිති එක ලෝකයක් තියෙනවා කාලකංජික කියලා ලෝකයක්. ඒකටත් කියනවා ඒක තමයි අනිත් එක.
එතකොට ඔය හතර තමයි අපාය විදිහට ධර්මයේ සඳහන් වෙන්නේ. කියන්නේ දුක් සහිත ලෝක කියලා. ඒතර ධර්මයේ තව සඳහන් වෙනවා විග්‍රහයක් සුගති සහ දුගති කියලා. කොහොමද? සුගති සහ දුගති. දුගති කියන්නේ දුර්ගති කියන අර්ථයෙන් දුක් සහිත ගති, නරක ගති ඇති තැන කියන අර්ථයෙන් දුගති කියනවා. එතකොට මේ සතර අපාය අයිති වෙන්නේ දුගතියට. සුගති කියලා හඳුන්වන ලෝක කොටසක් තියෙනවා. සුගති කියන්නේ සුගති, යහපත් ගතිය, යහපත් තැන කියන අර්ථේ. ඒතර යහපත් ලෝක ගණනාවක් තියෙනවා. එතකොට ධර්මයට අනුව ඒ සුගතියට අයිති වෙන පල්ලෙහාම තැන, සුගතියට අයිති වෙන පල්ලෙහාම තැන තමයි මිනිස් ලෝකේ. මොකද සුගතියට අයිති වෙන පල්ලෙහාම තැන? දැන් අපි ඉපදිලා ඉන්නේ මොන ලෝකෙද? මිනිස් ලෝකේ. මිනිස්සු අතර තමයි අපි ඉපදිලා ඉන්නේ. ඒතකොට සුගතියට අයිති පහළම තැන තමයි අපි ඉන්නේ. එතකොට අපිට ඉහළින් තව සුගති ලෝක තියෙනවා. ඒ තමයි දිව්‍ය තල තියෙනවා. දැන් මනුස්ස ලෝකයේ ඇසුරු කරගෙන ඉන්න පොළොවාසී දෙවිවරු ඉන්නවා. අපේ ඇස් දෙකට පේන්නේ. ඒ පොළොවාසී දෙවිවරු පාලනය වෙන්නේ චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකයේ යටතේ. මොන දිව්‍ය ලෝකයේ යටතේද? චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකයේ යටතේ. එතකොට මේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ ඉන්නවා දිව්‍ය රජවරු 4 දෙනෙක්. කී දෙනෙක්ද? 4 දෙනෙක්. ඒ 4 දෙනා තමයි විරූඪ දෙව් රජතුමා, විරූපාක්ෂ දෙව් රජතුමා, වෛශ්‍රවණ දෙව් රජතුමා, දතරාෂ්ට දෙව් රජතුමා කියලා රජවරු 4 දෙනෙක් ඉන්නවා. මේ දිව්‍ය රජවරු 4 දෙනා යටතේ දිව්‍ය සෙන්පතිවරු ඉන්නවා. ඒ දිව්‍ය සෙන්පතිවරු යටතේ තමයි මේ පොළොව ඇසුරු කරගෙන ඉන්න අමනුස්ස කොටස් පාලනය වෙන්නේ. මොන කොටස්ද? අමනුස්ස කොටස්. ඒ කියන්නේ අපි ගත්තොත් නාගයින්. දැන් නාගයින් කිව්වහම අපි දකින්නේ අර පෙනී පුප්පගෙන ඉන්න නයි ටිකනේ. නමුත් එහෙම නෙවෙයි. නාගයේ වර්ග 4ක් ඉන්නවා. ඒ වර්ග 4 තමයි අණ්ඩජ නාගයෝ ඉන්නවා, සංසේජජ නාගයෝ ඉන්නවා, ජලාබුජ නාගයෝ ඉන්නවා, ඕපපාතික නාගයෝ ඉන්නවා. ඉතින් අපි දැකලා තියෙන්නේ අණ්ඩජ නාගයින් විතරයි. කියන්නේ බිත්තරෙන් උපදින අය. නමුත් ඕපපාතිකව උපදින නාගයෝ ඉන්නවා. ඉතින් ඕපපාතික නාගයන්ගේ ලෝකේ විස්තරي හරි පුදුම එකක්. ඉතින් මේවා විද්‍යාවට ගෝචර වෙච්ච දේවල්ද? විද්‍යාවට ගෝචර වෙච්ච දේවල් නෙවෙයි දරුවනේ. විද්‍යාඥයන්ට කවදාවත් මේ විස්තර හොයාගන්න ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද ඒ අයගේ ක්‍රමයේ මත. එතකොට ඒ නාගයින්, කුම්භාණ්ඩයින් ආදී වශයෙන් ඉන්න එක එක අමනුෂ්‍ය කොටස් යක්ෂයින් පාලනය වෙන්නේ අර පොළව ඇසුරු කරගෙන තියෙන දිව්‍ය ලෝකේ දිව්‍ය රජවරු 4 දෙනා යටතේ. ඊට උඩින් තව දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකෙට කියන්නේ තව්තිසා දිව්‍ය ලෝකය. මොන දිව්‍ය ලෝකයේද? තව්තිසා දිව්‍ය ලෝකේ පාලනය කරන්නේ සක්‍ර දෙව් රජතුමා. මොකක්ද ඒ දෙව් රජතුමාට කියන නම? සක්‍ර දේවේන්ද්‍රයා කියනවා. ඒක තනතුරක්. ඒ සක්‍ර දේවේන්ද්‍ර තනතුරට පත්වෙන දිව්‍ය රාජයා තමයි තව්තිසාව පාලනය කරන්නේ. එයා පාලනය කරන්නේ ඇත්තටම තව්තිසාව විතරක් නෙවෙයි. අර ඊට පහළින් තියෙන ලෝකය. ඒ කියන්නේ චාතුම් මහා රාජික කියන ලෝකේ මං කියවනේ දෙව් රජවරු 4 දෙනෙක් ඉන්නවා කියලා. ඒ දෙව් රජවරු 4 දෙනා තව්තිසාව යටතේ තමයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ ඒ දෙව් රජවරු 4 දෙනා වාර්තා කරන්න ඕනේ කොහෙටද? සක්‍ර දේවේන්ද්‍රයාට. දැන් තව්තිසාවේ තියෙනවා වෙනම දිව්‍ය සභාවක්. ඒ දිව්‍ය සභාවට කියන්නේ සුධර්මා දිව්‍ය සභාව කියලා. ඒ සුධර්මා දිව්‍ය සභාවට තමයි තව්තිසාවේ දෙවිවරු එකතු වෙන්නේ. ඒ එකතු වෙන දවසට අර විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍යවන, දතරට්ට කියන 4 වරන් දෙව් රජවරු ඒකට වාර්තා කරන්න ඕනේ. දැන් කොහොමද පහළ ලෝකවල තත්වය කියලා. ඒකට හැබැයි අර ඒ දෙවිවරු දරුවනේ මේ ඕනේ හැටියට මිනිස් ලෝකෙත් එක්ක යාලට සම්බන්ධ වෙන්න බෑ. ඒ අයටත් තියෙනවා නීති. ඒකට ඒ අයට යම් හේතු මත පමණයි මනුස්ස ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ. හැබැයි දරුවනේ දෙවිවරු නම් මනුස්ස ලෝකේ ගණන් ගන්නවත් නැහැ. මනුස්ස ලෝකෙ දිහා හැරිලා බලන්නෙත් නැති තරම්. මනුස්ස ලෝකයේ ඒ පහළ දිව්‍ය ලෝකය අතර තියෙන සම්බන්ධේ
අපේ බුදුරජාණන් වහන්සේ උපදින කාලේ තදට තිබුණා. නමුත් මේ වෙද්දී මිනිසුන් ගුණයෙන් හීන වීම නිසා ඒ සම්බන්ධතා ගොඩාක් අඩු වෙලා. දැන් දිව්‍ය ලෝකෙත් එක්ක අපේ සම්බන්ධය හැදෙන්නේ අපි ගුණයත් එක්ක, අභ්‍යන්තරික වඩන ගුණයත් එක්ක. දෙවරු කියන්නේ යම් ගුණයක් එක්ක යම් ගුණධර්මයක් පුරුදු කරලා රැස් කරගත්ත පිනකින් ඒ තැන්වල ඉපදෙච්ච අය. ඒතර ඒ අය සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ මොකක් එක්කද? ගුණයක් එක්කයි. එතකොට එතනින් එහාට තව දිව්‍ය ලෝක තියෙනවා. දැන් තවතිසා දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ යාම දිව්‍ය ලෝකේ. යාම දිව්‍ය ලෝකේ පාලනය කරන්නේ සුයාම කියන දිව්‍ය පුත්‍රයා, දිව්‍ය රත්තුමා. හැබැයි දරුවනේ තවතිසාවෙන් උඩට නම් ගොඩක් වෙලාවට මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැති තරම්. ඒ කියන්නේ මනුස්ස ලෝකෙත් එක්ක විශේෂ හේතුවක් ඇරෙන්න ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් තවතිසාවේ පවා දෙවිවරු මනුස්ස ලෝකෙ දිහා බලන්නේවත් නැහැ. දැන් ධර්මයේ සඳහන් වෙනවා සතරවරන් දෙව් රජවරුන්ගේ දිව්‍ය සෙන්පතිවරු මේ මනුස්ස ලෝකේ සිසාරා එක් කාලවලදී යනවා කියලා අහසෙන්. මොකටද? මනුස්ස ලෝකේ තත්ත්වය මොකක්ද කියලා බලන්න. දැන් ඒ කට්ටිය බලන්නේ දැන් කොච්චර උසර ගොඩනැගිලි හදලාද, කොච්චර මේ ඒව නෙවෙයි. මොකද්ද බලන්නේ? මිනිස්සුන්ගේ ගුණවත්කම් කොහොමද කියලා තමයි බලන්නේ. මිනිස්සු ගුණවත්ද? මිනිස්සු කරුණාවෙන් මෛත්‍රියෙන්ද ඉන්නේ? මිනිස්සු පින්දහම් කරනවද? මව්පියන්ට සලකනවද? දෙමව්පියන්ට සලකනවද? වැඩිහිටියන්ට ගරු කරනවද? මිනිස්සුන්ගේ ගුණවත්කම් කොහොමද කියලා තමයි බලන්නේ. බලලා ඒ දිව්‍ය සෙන්පතිවරු වාර්තාවක් ඉදිරිපත් කරනවා අර දෙව් රජවරු 4 දෙනාට. ඊට පස්සේ දෙව් රජවරු 4 දෙනා තමන්ම ඒක පරීක්ෂා කරලා බලලා ඒ අන්තිම රිපෝට් එක අරගෙන යනවා කොහෙටද? තවතිසා දිව්‍ය ලෝකෙට. තවතිසා දිව්‍ය ලෝකයේ අර දෙවිවරුන්ගේ රැස්වීමේදී ඒක ඉදිරිපත් කරනවා දැන් මනුස්ස ලෝකේ තත්ත්වය මේකයි කියලා. මනුස්ස ලෝකේ තත්ත්වය මේකයි කියලා ඉදිරිපත් වෙද්දී අපි හිතමු මිනිස්සු ගුණධර්ම වලින් පිරිහී යන කාලද වැඩි, ගුණධර්ම වලින් වැඩෙන කාලද? පිරිහින කාල වැඩි. එතකොට මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙන කාලයක් නම් ඒක කියනවා දෙවිවරු ශෝක කරනවා කියලා. අනේ මනුස්ස ලෝකේ මිනිස්සු පිරිහිලා. මනුස්ස ලෝකේ මිනිස්සු පිරිහිලා දිව්‍ය ලෝකවලට එන පිරිස අඩු වෙනවා. අසුර ලෝකයට යන පිරිස වැඩි වෙනවා කියලා දෙවිවරු ශෝක කරනවලු. නමුත් මිනිස්සු ගොඩාක් හොඳට ගුණධර්ම රකින්නවා. ගුණයෙන් වැඩෙනවා කියලා දැනගත්තට පස්සේ දෙවිවරු ප්‍රීති ഘോഷා නගනවලු. භවත්නි දිව්‍ය ලෝකෙ පිරෙනවා, අසුර ලෝකෙ පිරිහෙනවා කියලා. ඒතර බලන්න ඒ පල්ලෙහාම දිව්‍ය ලෝක දෙක ගැන මම මේ කිව්වේ. පල්ලෙහාම දිව්‍ය ලෝක දෙකත් එක්ක තමයි මනුස්ස ලෝකෙට ගොඩක් ගනුදෙනු තියෙනවා නම් තියෙන්නේ. ඒකෙත් දැන් නම් අර ඒ පහළම දිව්‍ය ලෝක දෙකේ ඉහළ දෙවිවරුත් එක්ක තියෙන ගනුදෙනු සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා දැන් ඔය පල්ලෙහා බූමාට දෙවියෙක් දෙන්නෙක් එක්ක තමයි ගොඩක් වෙලාවට සම්බන්ධ තියෙන්නේ. දැන් ගොඩාක් මිනිස්සු දෙවිවරුත් එක්ක සම්බන්ධ වෙනවා කියලා පස්සෙන් යන්නේ කාගේ පස්සෙන්ද? අමනුෂ්‍යයන්ගේ පස්සෙන් තමයි බොහෝ කොට යන්නේ. එතකොට නමුත් අර ඇත්ත දෙවිවරු පැත්තවත් බලන්නේ. එතකොට මං කිව්වේ දැන් තවතිසා දිව්‍ය ලෝකෙට උඩින් තියෙන මොන දිව්‍ය ලෝකෙද? යාම දිව්‍ය ලෝකේ. යාම දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ පාලනය කරන්නේ සන්තුසිත කියන දිව්‍ය රාජයා. තුසිත දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ නිම්මාන රතේ දිව්‍ය ලෝකේ. නිම්මාන රතේ දිව්‍ය ලෝකෙට උඩින් තියෙන්නේ පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ. ඔය විදිහට කියපු දිව්‍ය ලෝක 6ම පංචකාමයේ මත පදනම් වෙච්ච දිව්‍ය ලෝක. කියන්නේ අපේ ලෝකේ වගේ. දැන් අපි ඇස් වලින් රූප බලලා සතුට වෙනවනේ. කන් වලින් ශබ්ද අහලා සතුට වෙනවනේ. නහයෙන් ගඳ සුවඳ විඳලා සතුට වෙනවා. දිවෙන් රස විඳලා සතුට වෙනවා. කයින් පහස ලැබලා සතුට වෙනවා. ඔය විදිහට පංචකාමයේ මත පදනම් වෙලා තමයි ඔය දිව්‍ය ලෝක 6ම තියෙන්නේ. ඒවට කියනවා කාමාවචර දිව්‍ය ලෝක 6 කියලා. ඊට උඩින් තියෙන්නේ පින්වත් දරුවනේ බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ධ්‍යාන වැඩීමෙන්. ධ්‍යාන වඩනවා කියන්නේ මොකක්ද? භාවනා කිරීමෙන්. දැන් අපි භාවනා කරද්දී කාමයෙන් වෙන් වෙච්ච හිතක් පවත්වනවා.
කියන්නේ රූප බලලා සතුටු වෙන එක, ශබ්ද අහලා සතුටු වෙන එක, ගඳ සුවඳ විඳලා සතුටු වෙන එක, රස විඳලා සතුටු වෙන එක, කයෙන් පහස ලැබලා සතුටු වෙන එක වෙනුවට අපි භාවනාව තුළ ඉහළ චිත්ත සමාධියක් උපදවාගෙන සතුටු වෙන්න පුරුදු වෙනවා. එතකොට ඒ විදිහට ධ්‍යාන වඩන උදවිය මරණයන් මත්තේ උපදින්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකවල. බ්‍රහ්ම ලෝකවල ආයුෂ දිව්‍ය ලෝකවල ආයුෂයට වඩා ගොඩාක් වැඩි. මනුස්ස ලෝකෙට වඩා කොහොමත් දිව්‍ය ලෝකවල ආයුෂ වැඩි. දැන් මම මේ ඔබට සරලව කෙටියෙන් කිව්වේ මේ ලෝක පද්ධතියක්, එක ලෝක ධාතුවක ලෝක පිහිටලා තියෙන ආකාරය ගැන. එතකොට දැන් මේ විස්තර දැන් මම මේ කෙටියෙන් කියපු දේ ධර්මයේ තුල මේ අනිකුත් ලෝක තියෙන්නේ කොහොමද? නිරය කියන්නේ මොන වගේ ලෝකයක්ද? പ്രേත ලෝක කියන්නේ මොන වගේ ලෝකයක්ද? තිරිසන් ලෝක කියන්නේ මොන වගේ ලෝකයක්ද? අසුර ලෝක කියන්නේ මොන වගේ එකක්ද? මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ හරි ලස්සනට පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. ඔබ ඉතිපිසෝ ගාථාව දන්නවද? ඉතිපිසෝ ගාථාව දන්න අයට උස්සන්න බලන්න. ඉතිපිසෝ භගවාරහං දන්නවනේ. තේරුම දන්න අයට උස්සන්න. දැන් ඉතිපිසෝ ගාථාව කියන්නේ කාට වඳින ගාථාවද? බුදුරජාණන් වහන්සේට වඳින ගාථාව. තේරුම දන්න අයට උස්සන්න. අන්න තේරුම දන්න අය හරි අඩුයිනේ. දැන් ශාස්ත්‍රෝන් වහන්සේට වඳින ගාථාවේ තේරුමවත් අපි දන්නේ අඩුයි. එතකොට දරුවනේ ඒකේ ඔබ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ. අන්න විජ්ජාචරණ සම්පන්න කියනවානේ. දැන් අරහං කියන්නේ ඉතිපිසෝ භගවා අරහං. මෙසේ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක. අරහං වෙනවා කියන්නේ රාගය, ద్వේෂය, මෝහය දුරු කරලා හිත කෙලෙසෙන. අපි අර කිලුටු දේවල් ගැන කතා කළේ. හිත කිලුටු කරන දේවල් වලින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගන්නවා කියන එකට තමයි අරහං කියලා කියන්නේ. ආයේ කවදාවත් හිත කිලුටු වෙන්නේ නැති මට්ටමට. ඒතර අපි කියනවා හිතේ කෙලෙසෙන දේවල් ඉතිරි නැතුව නැති කරාට පස්සේ අපි කියනවා රහතන් වහන්සේ නමක් කියලා අරහං කියනවා. සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධ කියන්නේ සම්මා සම්බුද්ධ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ කියන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකේ යථාර්ථය අංග සම්පූර්ණ විදිහට අඩුවක් නැතුව කාගෙන්වත් අහන්න නැතුව ගුරු උපදේශ නැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරපු නිසා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඊට පස්සේ විද්‍යාචරණ සම්පන්න. මෙතන විද්‍යා කියන වචනයක් එනවා. චරණ කියන වචනයක් එනවා. විද්‍යා කියන වචනේ තේරුම මොකද්ද මෙතන? මෙතන විද්‍යාව කියන්නේ සයන්ස්ද? දැන් ඇත්තටම අර සයන්ස් කියන වචනෙට ඉංග්‍රීසි වචනෙට ඔය 50 ගණන් වල ඒ බටහිර විෂයන් සිංහලෙන් උගන්වන්න පටන් ගත්තට පස්සේ දීපු සිංහල වචනේ තමයි විද්‍යාව කියන එක. නමුත් ඒ වචනේ ගැලපෙන්නේ නැහැ දරුවනේ. විද්‍යාව කියන්නේ අවබෝධය. ඒතර මෙතන කියන අවබෝධය අර සාමාන්‍ය මේ බටහිර විද්‍යාව තුළ තියෙන අවබෝධය නෙවෙයි. මේ අවබෝධය සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර සීමා ඉක්මවා ගිය අවබෝධයක් මේක. මෙතන කියන්නේ. ඒ කියන්නේ අපේ හිතේ අපි පාවිච්චි කරන්නේ 5% වගේ පුංචි ප්‍රමාණයක්. අපේ හිතේ අපිට හිතා ගන්න බැරි තරම් හැකියාවන් තියෙනවා අවදි කරගන්න පුළුවන්. නමුත් ඒ අවදි කරගත හැකි හැකියාවන් සාමාන්‍ය මිනිස්සු අවදි කරගන්නේ නැහැ. බුදු කෙනෙක් තමයි මේ මානසික හැකියාවන් ඉහළටම දියුණු කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තමයි විද්‍යාව කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විග්‍රහ කරන්නේ කොහොමද? ඒක විග්‍රහ කරනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. උන්වහන්සේට පිහිටනවා පෙර ගත කළ ජීවිත දැකීමේ නුවණ. අතීතයේ ගත කළ ජීවිත දැකීමේ නුවණ. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊට පස්සේ තියෙනවා චුතූපපාත ඥානය. චුතූපපාත ඥානය කියන්නේ කර්මානුරූපව සත්වයන් උපදින චුත වෙන හැටි දැකීමේ නුවණ. දැන් කවුරු හරි කෙනෙක් මැරුණාම අපිට එයාගේ විඥානේ මෙතනින් චුත වෙලා තවත් තැනක ඉපදින හැටි පේනවද? අපිට එම් පේන්නේ නැහනේ. නමුත් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් කර්මානුරූපව එයා මෙතනින් චුත වෙලා කොයි ලෝකෙද ඉපදුනේ කියලා. ඊට පස්සේ ඊළඟ ඥානෙට කියන්නේ ආසවක්ඛය ඥානය කියලා. මොකද්ද?
ආසවක්ඛේ ඥානය. ආසවක්ඛේ ඥානය කියන්නේ සියලු ආශ්‍රව කියන්නේ හිතේ අභ්‍යන්තරේ පැසෝ තියෙන කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කළා කියලා ඇති වෙන ඥානය. ඒතර අභ්‍යන්තරේවත් කෙලෙස් නැහැ. මුල් පිටින්ම කෙලෙස් දුරු කරලා උන්වහන්සේ සම්පූර්ණයෙන් පිරිසිදු කෙනෙක්. ඊට පස්සේ තව ඥාන තියෙනවා පරචිත්ත විඥානන ඥානය. ඒ කියන්නේ අනිත් අයගේ සිත් දැකීමේ නුවණ. තමන්ගේ හිතින් අනිත් කෙනාගේ හිත දකින්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා 이르දි ප්‍රාතිහාර්ය ඥානය. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය අద్භූත ප්‍රාතිහාර්ය කිරීමේ හැකියාව උන්වහන්සේට පිහිටලා තිබ්බා. ඒ ඔක්කොම හිත දියුණු කිරීමෙන් උපදවා ගන්නා දේවල්. දිවස් නුවණ පිහිටලා තිබ්බා. මේ සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය දේ දකින්න පුළුවන්. අපේ ශ්‍රව්‍ය මේ දෘශ්‍ය පරාසයෙන් එහා දේවල් දකින්න පුළුවන් උන්වහන්සේට. අපේ ශ්‍රව්‍ය පරාසයෙන් එහා ගිය දේවල් අහන්න පුළුවන්. ඒකට කියනවා දිබ්බ ශ්‍රවණ ඥානය කියලා. ඒත් ඔය වගේ ඥානයන් පිහිටලා තිබ්බ එකට කියනවා විද්‍යාව කියලා. එතකොට චරණ කියන්නේ අවබෝධය. ඒ විද්‍යාවට අනුවම උන්වහන්සේගේ අවබෝධයට අනුවම හැසිරීම තිබ්බ නිසා තමයි විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ. ඊට පස්සේ සුගතෝ ඒ සුන්දර නිවන් මාගේ ගමන් කරලා පරම සුන්දර නිවනටපත් වෙච්ච නිසා සුගතයි කියනවා. ඊට පස්සේ ලෝකවිදු කියන්නේ ඇයි? ලෝකවිදු කියන්නේ අන්න අපිට ඕන වෙච්ච තැන සියලු ලෝක අවබෝධ කළා කියන අර්ථයෙන් තමයි ලෝකවිදු කියන්නේ. එතකොට ඒ කිසිම ලෝකයක් ගැන උන්වහන්සේට රහස් නැහැ. උන්වහන්සේ මේ සියලු ලෝක පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා සියලු ලෝකයෙන් සදහටම නිදහස් වුණා. ඒ නිසා තමයි උන්වහන්සේට ලෝකවිදු කියන්නේ. ඒතර ඒ ඥාන දර්ශන මත පිහිටලා ඒ බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝකවල යථාර්ථයේ තේරුම් අරගෙන අපිට දේශනා කළානේ. එතකොට අපි ඒ දේශනාව අහලා තමයි අපිට නොපෙනෙන ලෝක ගැන විස්තර දැනගන්නේ. එතකොට ඔබට එකපාරටම හිතේවි දැන් ඔබ විද්‍යාත්මක විෂයන් ඉගෙන ගන්නේ. ඒතර ඔබට එකපාරට හිතේවි මං කොහොමද ඔය පිළිගන්නේ? මං දකින්නේ නැතුව. එහෙම හිතච්චයි නැද්ද? දැන් ඔබට සමහර නිරේ ගැන කියද්දි, නිරේ තියෙන දුක් ගැන කියද්දි කෝ එක්ක විද්‍යාත්මකව තහවුරු වෙන්න ඕනේ. දැන් මං දකින්න ඕනේ මේක. මං දකින්න නැතුව කොහොමද මං දකින්නකම් මං පිළිගන්නේ නැහැ ඕක. කියලා හිතන අය නැද්ද? හිතන අය ඉන්නව නේද? එතකොට ඒක කොහොමද අපි ඒක ගලපගන්නේ? ඒ මෙහිමයි දරුවනේ. දැන් අපි දැනුම ගන්න ක්‍රම තියෙනවා. අපේ ජීවිතේට දැනුම එකතු කරගන්න ක්‍රම තියෙනවා. අපි දැනුම එකතු කරගන්න ක්‍රම අතර තියෙන එක දැනුම එකතු කරගන්න ක්‍රමයක් තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. මොකක්ද ඒකට කියන්නේ? ශ්‍රද්ධා. ශ්‍රද්ධා කියන්නේ එක දැනුම එකතු කරගන්න ක්‍රමයක්. ඊළඟ දැනුම එකතු කරගන්න ක්‍රමයට කියන්නේ රුචි. ඊළඟ ක්‍රමයට කියන්නේ අනුස්සව. ඊළඟ ක්‍රමයට කියන්නේ ආකාර පරිවිතක්ක. ඊළඟ ක්‍රමයට කියන්නේ දිට්ඨි නිජ්ජානක්ඛන්ති. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ක්‍රම පහෙන් තමයි මිනිස්සෙක් දැනුම ගන්නෙ. ශ්‍රද්ධා කියන වචන තේරුම මොකද්ද? විශ්වාසය. යම් කෙනෙක් ගැන යම් ක්‍රමයක් ගැන විශ්වාසයක් මත පදනම් වෙලා අපි දැනුම ගන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. ඊට පස්සේ අපි රුචි කියන්නේ අපේ කැමැත්ත මත. දැන් බලන්න ඔබ සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වට පස්සේ ඔබට විෂය පත කීපයක් තියෙනවා තෝරගන්න. ඒතර ඔබට එක්ක කලා විෂයන් ඉගෙන ගන්න පුළුවන්. එක්ක ඔබට වාණිජ විෂය ධාරාව පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණ වේදය ඔස්සේ පුළුවන්. ජීව විද්‍යාව පැත්තෙන් යන්න පුළුවන්. ගණිතය පැත්තෙන් යන්න පුළුවන්. එතකොට ඔය ඔහොම ඔබට විෂය පත කීපයක් තියෙදි තෝරගන්න. ඔබ තෝරගත්තේ ජීව විද්‍යාව පැත්තනේ. ඒතර ඔබ ඒක තෝරගන්න හේතු වුණේ මොකක්ද? රුචිය. මොකද්ද? රුචිය කැමැත්ත. දැන් අපි කැමැත්ත මත තමයි තෝරගන්නේ. සමහර අය නම් බලෙන් අම්මලා කියලාත් ඇති. අම්මලා දැන් සමහර කලාවට දක්ෂ දරුවෙක් බලෙන් මේකට දැම්මත් දන්නෙත් නෑ. නමුත් කොහොම හරි අපි සමහර දේවල් තියෙනවා අපේ කැමැත්ත මත තමයි අපි ඒක ඉගෙන ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒකට කියන රුචිය කියලා. ඒ රුචිය මතත් අපි ලබා ගන්න දැනුම් වෙනස් වෙනවා. ඊළඟට කියන්නේ අනුස්සව. මොකද ඊළඟ එක? මේ අනුස්සව කියන දැනුම ලබා ගන්න ක්‍රමේ බහුලව භාවිතා වෙන එක. ඒ කියන්නේ
අනුශ්‍රවණය ශ්‍රවණයෙන් ගන්න දැනුම. දැන් ඔබ දේශනයක් ශ්‍රවණය කරද්දී අනුස්සව කියන ක්‍රමය ඔස්සේ තමයි ඔබ දැනුම ගන්නෙ. ඔබේ ගුරුවරයා ඔබට කියා දෙන දේ ශ්‍රවණයෙන් ඔබ දැනුමක් බවට පත් කරගන්නවා. ඒකට කියනවා අනුස්සව කියලා. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ආකාර පරිවිතක්ක. ඒ කියන්නේ මේක මෙහෙමනම් අරක කොහොමද? මේක මෙහෙමනම් අරක මෙහෙමයි. කියලා ලොජික්ස් වලට අනුව අපි අර න්‍යායාත්මකව කල්පනා කරමින් දැනුම ගොඩනගනවා. කල්පනා කරමින් දැනුම ගොඩනගනවා. දැන් වාද ගොඩනගනවා. ඒකට කියන්නේ මොකක්ද? ආකාර පරිවිතක්ක කියන ක්‍රමේ. එතකොට මේ ඊළඟ එක තමයි දිට්ටි නිජ්ජානක්ඛන්ති. එතකොට අර ආකාර පරිවිතක්කයේ තුල ගොඩනගපු දැනුම පරීක්ෂණ මගින් වේවා යම් යම් ප්‍රායෝගික අත්දැකීම් මගින් වේවා තමන් අත්දැකලා ඒ ඔස්සේ ඒ ගැන නිෂ්ඨාවකට යනවා. යම් දෘෂ්ටියකට එනවා මේක මෙහිමයි කියලා. දැන් විද්‍යාත්මක ක්‍රමයේ තුල අර වාද ගොඩනගලා ඒ ගොඩනගන වාද පස්සේ පරීක්ෂණ තුලින් සනාථ කරගෙන ඒක නියමයක් බවට පත් කරගන්නේ. අන්න ඒ කැලේ තමයි උතන අපි ඒකට ගලපුවොත් තියෙන්නේ. එතකොට යම් දෘෂ්ටියකට එනවා. දිට්ඨි නිජ්ජානකාන්ති නිශ්චිතව දෘෂ්ටියකට එනවා කියන එක. ඒත් ඔය ඔස්සේ අපි සාමාන්‍යයෙන් දැනුම ගොඩනගනවා. ඒත් ඕකෙදී එකපාරට කෙනෙකුට හිතෙන්න පුළුවන් පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධා. ඒක අපි ගන්නෙ කොහොමද? විශ්වාසයෙන්. මේක මම නම් ඕකට කැමති නෑ. මම නම් ඔය ශ්‍රද්ධා කියන එක ඕක මම මේ විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්. ඒ නිසා මම නම් ශ්‍රද්ධාවෙන් ගන්නෙ නෑ. මම කැමති නෑ ඒකට. මම විසුද්ධියක් නිකන් විශ්වාසයෙන් ගන්න කැමති නෑ. මම ඊට වඩා ඇඩ්වාන්ස් කියලා ඔබට හිතෙන්න පුළුවන්. මොකද ගොඩක් විද්‍යාව ඉගෙන ගන්න අයට ඔහොම එකක් හිටිනවා. එතකොට මේ හැබැයි දරුවනේ ඔබ දන්නේ නැති වුණාට ඔබ ඉගෙන ගන්න බොහෝ දේ ඔබ ඉගෙනගෙන තියෙන ශ්‍රද්ධාවෙන්. ඒක ඇයි මං එහෙම කියන්නේ? මම ඒක තේරෙන්න කියන්නම්කෝ. දැන් පරිප්පු වල මොකද්ද තියෙන පෝෂ්‍ය පදාර්ථ කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද? මොනවද තියෙන්නේ? ප්‍රෝටීන්. ප්‍රෝටීන් කියලා කියනවා. ඔය ප්‍රෝටීන් පරිප්පු වල තියෙනවා දැකලා තියෙනවද? ඒ ගැන පරීක්ෂණ මෙහෙवला තියෙනවද? ඒක තහවුරු කරගන්න ගිහිල්ලා තියෙනවද? ඊ මොනවත් නැහැ. ඔබ පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා ඉගෙන ගත්තේ මේ වෛද්‍ය පීඨයට ආවට පස්සේද? නෑ. ඔබ ඉස්සරවම පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා ඉගෙන ගන්න පටන් ගත්තේ කොයි කාලෙද? පුංචි කාලේ නේද? මට මතක හිටියට ශිෂ්‍යත්ව විභාගෙට අහනවා ඔය වගේ ප්‍රශ්න. එක්ක 6-7 වසර විද්‍යාවට කියමු අපි ආහාර හා පෝෂණය කියලා තියෙන පාඩමට කියලා හිතමු. ඔබ ඉස්සරවම අහද්දී පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා ඔබට හිතුණාද පරිප්පු වල වෙන මොනවද දන්නේ තියෙන්නේ කියලා? ප්‍රෝටීන් නෙවෙයිද දන්නේත් නැහැ තියෙන්නේ කියලා ඔබට හිතුණාද? ඔබට එහෙම හිතුන්නේ නැහැ. ඔබට හිතුණාද මම මේක තහවුරු කරගන්න ඕන කියලා? මම පරීක්ෂණ මෙහෙවන්න ඕන කියලා හිතුවද ඒකට? නැහැ. ඔබට කිව්වේ මොකද්ද? ගෙඩි පිටින් ගත්තා. ඒතර ඔබ පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියන දැනුම සැක කළේ නැහැ. නමුත් ඔබ ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙවලත් නැහැ. එතකොට ඔබට ඒ දැනුම ඔබ ගත්තේ මොකක් මත පදනම් වෙලාද? ශ්‍රද්ධාව මත පදනම් වෙලා. කවුරු පිළිබඳ ශ්‍රද්ධාවදී? විද්‍යාඥයන් සහ විද්‍යාත්මක ක්‍රමය මත තියෙන විශ්වාසය මත පදනම් වෙලා තමයි ඔබ ඒක ගත්තේ. ඔබ එතකොට කියාවි හරි. මම ඒක ගැන හෙව්වේ නෑ තමයි. නමුත් මං වෙනුවෙන් ඒක කරපු පිරිසක් ඉන්නවා. කවුද? ඒ ගැන විශේෂඥයෝ ඉන්නවා. ඒ විශේෂඥයෝ යම් විද්‍යාත්මක ක්‍රමවේදයකට ඒක කරලා තියෙනවා. එතකොට ඒ නිසා මට ඊගෙන සැක නැහැ. මං එයාලා කියන දේ පිළිගන්නවා. මොකද නිශ්චිත ක්‍රමවේදයක් තුල ඒ කටයුතු කරලා තියෙන නිසා කියලා ඔබ කියාවි. හැබැයි දැන් ඔබ ඉගෙන ගන්න විෂයන් වල දැන් ඔබ සමහර විට ඔබේ ආහාර වේල සැලසුම් කරේ නැද්ද? ඔබ ඉගෙන ගත්ත පෝෂණ පාඩමට අනුව සැලසුම් කළානේ. දැන් සමහර විට අපි ඒ අනුව අපේ ආහාරයේ දැන් ප්‍රෝටීන් තියෙන ඒවා තියෙන්න ඕනේ දවසකට මෙච්චරක් කියලා අපි සමහරට ඒක කරනවා. ඒතර අපි ඒක කළේ අපි ඒක තහවුරු කරගෙන නෙවෙයිනේ. තවත් පිරිසක් ගැන ශ්‍රද්ධාවෙන්. එතකොට දැන් සාමාන්‍යයෙන් බටහිර විද්‍යාවේ ස්වභාවය මොකක්ද?
බටහිර විද්‍යාව ස්ථිර එකක්ද දියුණු වෙන එකක්ද? දියුණු වෙන එකක් නේද? දැන් ඔබට මතක ඇති දැන් ඒක දියුණු වෙන එකක්. බටහිර විද්‍යාව කියන්නේ දියුණු වෙන එකක්. එතකොට දැන් ඔබට මතකද අර ශාකවල ආහාර මිය වෙන හැටි ෆ්ලෝයම් පරිසංක්‍රමණ යාන්ත්‍රණය කියලා එකක් තියෙන්නේ. දැන් ඒක දැන් මුලදී තිබ්බ ඒ සම්බන්ධයෙන් තිබ්බ න්‍යායද දැන් තියෙන්නේ නෑනේ. නමුත් කලින් තිබ්බ ඒ කාලේ මිනිස්සු විශ්වාස කරාද නැද්ද මෙහිමයි ශාක ඇතුලේ ආහාර පරිසංක්‍රමණය වෙන්නේ කියලා? අපි පිළිගත්තනේ ඒ කාලේ මිනිස්සු. නමුත් ඒ ගැන සැකාවිත් නෑ මේ මිනිස්සුන්ට. නමුත් ඊට පස්සේ කාලෙක කියනවා නෑ දැන් මෙන්න මෙහිම යාන්ත්‍රණයක් තියෙන්නේ මෙහිමයි යන්නේ කියලා. ඒකෝර දැන් පිළිගන්නේ ඒක. දැන් තව ටික කාලෙකදී තව විද්‍යාඥයෙක් තව එකක් හොයාගත්තොත් සමහරට අරක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා එක්කෝ ඒකෙම දිගුවක් විදිහට අපි අලුත් එක පිළිගන්නවා. එතකොට බලන්න බටහිර විද්‍යාව කියලා කියන්නේ දරුවනේ අප්ඩේට් වෙන විෂයක්. ඒ කියන්නේ යාවත් කාලීන වෙන විෂයක්. සාමාන්‍යයෙන් යාවත් කාලීන වෙනවා කියන එක පරිපූර්ණ දැනුමක ලක්ෂණයක්ද අසම්පූර්ණ දැනුමක ලක්ෂණයක්ද? අසම්පූර්ණ දැනුමක ලක්ෂණයක්. පරිපූර්ණ දැනුමක් කවදාවත් යාවත් කාලීන වෙන්න විදිහක් නෑ. ඇයි ඒ? ඒක පරිපූර්ණයි. ඒතර ඔබ ඉස්සරම තේරුම් ගන්න ඕන දේ තමයි ඔබ ඉගෙන ගන්නේ අසම්පූර්ණ විෂයක්. දැන් ඔබට මතකද පුංචි කාලේ අපි ඉගෙන ගත්ත ඩෝල්ටන්ගේ පරමාණුකවාදය? ඩෝල්ටන්ගේ පරමාණුකවාදය සම්බන්ධයෙන් තියෙන න්‍යායන් සම්පූර්ණයෙන්ම ඇත්තයි කියලා හිතපු යුගයක් තිබෙන්නේ නැද්ද අපිට? තිබ්බනේ. ඊට පස්සේ මේ වෙද්දී අපි දන්නවා ඒ ඩෝල්ටන්ගේ පරමාණුකවාදය සම්පූර්ණයෙන් බිඳහෙලිලා. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් වෙන දේවල් අපි ඉගෙන ගන්නවා. ඒත් දැන් ඉගෙන ගන්නදී තව කාලයක් යද්දී මොකද වෙන්නේ? තව වෙනස් වෙනවා. දැන් අපිට මතකනේ දැන් මේ ගුරුත්වාකර්ෂණ න්‍යාය. ගැන අපි ඒ කාලේ ගුරුත්වාකර්ෂණ න්‍යාය දැන් අවුරුදු 100 ගානකට කලින් ඒකෙද්දී ඒ කාලේ බොහෝ දේවල් විස්තර කරන්න ගුරුත්වාකර්ෂණ න්‍යාය භාවිතා කළා. නමුත් දැන් ඔය විශාල ස්කන්ධ දෙකක් අතර තියෙන මේ හැසිරීම ගැන කතා කරද්දී අපිට ගුරුත්වාකර්ෂණ න්‍යායෙන් ඒක සමහර ඒවා පැහැදිලි කරන්න බෑ. ඒතර අවකාශ කාල වක්‍රතාවය ගැන අපිට කතා කරන්න වෙනවා. එතකොට බලන්න දැන් විද්‍යාව කියන්නේ යාවත් කාලීන වෙන එකක්. දැන් තව ටිකක් කල්ලාදී තව අලුත් න්‍යායන් එනවා. ඒතර පරණ ඒවා ඒකෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒතර එහෙම වෙන දැනුමක් පවා අපි අවිශ්වාස කළේ නැහැ. එහෙම දැනුමක් පවා අපි අවිශ්වාස කළේ නැහැ. එහෙම දැනුමක් අපි ගෙඩි පිටින් ගත්තා. එතකොට දරුවනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ එහෙම අසම්පූර්ණ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ ධර්මයක්. උන්වහන්සේ අවුරුදු 35 දී පරිපූර්ණත්වයටපත් උනේ. සම්බුදු බව කියන්නේ පරිපූර්ණත්වය. උන්වහන්සේ අවුරුදු 35 දී වදාළ දේ තව අවුරුදු ඔන්න අපි හිතමු 40 දී කිව්වේ නෑ. දැන් 35 දීම දේශනා කරන්නත් පටන් ගත්තානේ. පළවෙනි සූත්‍ර දේශනාව කළේ පළවෙනි ධම්දෙස්සම බරණැස ඉසිපතන මිගදායේදී පටන් ගත්ත දවසේ ඉඳලා ගමින් ගමට වැඩලා ධර්මයේ දේශනා කළානේ. උන්වහන්සේ අවුරුදු 40 දී කිව්වේ නෑ මහණෙනි මම 35 දී කියපෙකේට පොඩි අප්ඩේට් එකක් තියෙනවා. දැන් ඒක මෙහෙම වෙනස් වෙන්න ඕනේ කියලා උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ අවුරුදු 50 දී කිව්වේ නෑ මහණනි මම 35 දී අවබෝධ කරපු දේ කියන්නේ ඒ කාලේ කිව්ව මේ දේශනාව මෙහෙම වෙනස් වෙන්න ඕනේ කියලා එහෙම නෑ ධර්මයේ. ඊට පස්සේ 35 දී යමක් දේශනා කළා නම් 40 දී කියපු දේ ඒකට ගැලපුණා. 50 දී කියපු දේ ඒකට ගැලපුණා. 60 දී කියපු දේ ඒකට ගැලපුණා. 70 දී කියපු දේ ඒකෙදි ගැලපුණා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 80 උන්වහන්සේ උපවත්තන නම් සල්ලොයනේ යමා සල්රුක් සෙවණේ වැඩ හිඳමින් පිරිනිවන් පානා මොහොතේ උන්වහන්සේ වදාළ අන්තිම බුද්ධ වචන තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍ර දීඝනිකායේ. ඒක අර මුලින් කියපු ධම්සක් පැවතුම් සූත්‍රයට ගැලපුණා. පුදු උන්වහන්සේ කතා කරේ ලේසි විෂයක් නෙවෙයි. උන්වහන්සේ මේ ලෝකේ පවතින පරම සත්‍ය ඒ අයුරින්ම වදාලා. උන්වහන්සේ වදාළ එක කරුණක්වත් පින්නතුනි මේ වෙද්දී ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවද බොරුයි කියලා? කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන් වෙලා නැහැ කාටවත්.
දැන් ඒ ගැන තියෙනවා දේශනාවක්. ඒකට කියන්නේ ලෝකාවබෝධ සූත්‍රය කියලා. මේ ලෝකාවබෝධ සූත්‍රයේ සඳහන් වෙන්නේ කොහොමද? යංච භික්කවේ රත්තිං තතහගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුජ්ජති. මහණනි යම් රාත්‍රියකදී තතහගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළසේක්ද? යංච රත්තිං යම් රාත්‍රියකදී තතහගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක්ද? අන්තරේ කියන්නේ අතර කාලෙදී යං භාසති ලපති නිද්දිසති යමක් දේශනා කරන ලදද පිහිටවන ලදද පනවන ලදද සබ්බං තං තතේව හෝති ඒ සියල්ල ඒ අයුරෙන්ම වන්නේය නෝ අඤ්ඤතා අන් අයුරකින් නොවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒක සිංහනාදයක්ද නැද්ද? සිංහනාදයක්. ඇයි? මේ ලෝකේ බය නැතුව එහෙම වචනයක් කියපු කෙනෙක් අපි අහලා නැහැ. තමන් යම් දවසකද අවබෝධ කළේ. ඒ කියන්නේ 35 දී අවබෝධ කරපු දවසේ ඉඳලා 80 දී පිරිනිවන් පාන දවස දක්වා යමක් දේශනා කරාද, පැනෙව්වද, පිහිටෙව්වද ඒ සියල්ල ඒ විදිහමයි කිව්වා, වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ වදාලා මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ, ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට තථාගත බුද්ධ වචනයක් කරුණු සහිතව බොරුයි කියලා ඔප්පු කරන්න බෑ කියලා ඒ බඳු කෙනෙක් බුදු ඇසින් දකින්නේ නැහැ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාල අවුරුදු කොච්චර ගිහිල්ලාද? 2560ක් ගිහිල්ලා. මේ වෙනකන් බුදුරජාණන් වහන්සේගේ එක බුද්ධ වචනයක් බොරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් පහළ වෙලා නැහැ දරුවනි. දැන් මට මතකයි එක සිද්ධියක්. ඒ තමයි මේ එංගලන්තේ හිටියා එක ෆාස්ටර් කෙනෙක්ගේ මල්ලි කෙනෙක්. එයා ගොඩාක් ඒ ආගමට ලැබී. ඉතින් එයා යටත් විජිත රටවල් වලට දැන් එංගලන්තෙන් ගොඩාක් රටවල් යටත් කරගෙන හිටියානේ. යටත් විජිත රටවල් වලට ඒ ධර්මය, එයාලා අදහන ධර්මය ගෙන යන්න දැඩි කැමැත්තක් දැක්වුවා. ඉතින් මේ මල්ලි මොකද කළේ? මෙයා හොඳට ඉගෙන ගත්ත එක්කෙනෙක්. මෙයා බැලුවා මේ අපේ කියන්නේ මේ ලංකාවේ යටත් විජිතයක් එතකොට අපේ රටේ අර අනිත් රටවල් වලට සාපේක්ෂව එයාලගේ ආගම කොච්චර පතුරවන්න හැදුවත් එක දැන් පතුරවන ක්‍රම තියෙනනේ. පාසල් වලින් පතුරවනවා. ඒ ඉස්කෝල අධ්‍යාපනයෙන් ආගමට හැරෙනවා. තාන්න මාන්න දීලා ඊට පස්සේ එක තනතුරු දීලා එහෙමනේ අපේ හැරෙව්වේ. ඒතකොට ඒවයින් කොච්චර උත්සාහ කරත් අපේ රටේ දැන් අප්‍රිකන් රටවල් කෙලින්ම හැරෙවුණා. අප්‍රිකාව යටත් කරගත්ත රටවල් කෙලින්ම ඒ ආගම් වලට ගියා. අපේ රටේ හිතන වේගින් එක වෙන්නේ නැහැ. හිතන වේගින් වෙන්නේ නැහැ. ඊට පස්සේ බැලුවහම තේරුණා අපේ මිනිස්සුන්ට දැඩි ශ්‍රද්ධාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. ඒතර මේක මෙයාට ලොකු ප්‍රශ්නයක් වුණා. මෙයා හිතුවා මෙයා කරුණු සහිතව මේ බුදුදහම ඉගෙනගෙන ඒක ඛණ්ඩණය කරනවා කියලා කරුණු සහිතව ඛණ්ඩණය කරලා අර බෞද්ධයා තුළ තියෙන විශ්වාසය කඩලා එයා ඒ දහම අපේ රටේ පතුරවන්න ඕන කියලා හිතාගෙන එයා මොකද කළේ? පෙරදිගට ආවා. ඇවිල්ලා එයා ඉස්සරෝම කළේ දැන් එයා හිතුවා මේකට ගහන්න නම් මොකද බෞද්ධ උගතුන් හිටියා ගොඩක්. දැන් ස්වාමින්වහන්සේලා ඒ කාලේ හිටපු ස්වාමින්වහන්සේලා ගොඩාක් ඉගෙන ගත්තා කියන්නේ පාලි භාෂාව, භාෂා ශාස්ත්‍රයෙන් උපරිම ගියා අය හිටියේ. ඒත් මෙයා හිතුවා මේකට ගහන්න මම පාලි ඉගෙන ගන්න ඕනේ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන්නේ මොන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන්. මේ කෙනා ඇවිල්ලා පාලි ඉගෙන ගත්තා. පාලි හොඳටම ඉගෙන ගත්තා. ඉගෙනගෙන මෙයා බුද්ධ දේශනා කියවන්න පටන් ගත්තා. දැන් දරුවනේ බුද්ධ දේශනා තියෙනවා 18000කට ආසන්න ප්‍රමාණයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචන මේ පොඩි පොතක් නෙවෙයි. 18000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ආරක්ෂා වෙලා රහතන් වහන්සේලා සුරක්ෂා කරපුවා. එතකොට මේ කෙනා එකින් එක දේශනා ඉගෙන ගන්න ගත්තා. එයා ඒව ඉගෙන ගන්න ගත්තේ මොන අර්ථයෙන්ද? මේවා බොරුයි කියලා ඔප්පු කරන අර්ථයෙන්. හරි අద్භූත දෙයක් වුණේ අන්තිමට. එයා පාලි ඉගෙනගෙන එයාගේ වාසනාවක් කරකුනේ එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. ඒ කවුද ඒ කෙනා දන්නවද නම?
රීස් ඩේවිඩ්ස් කියලා පඬිවරයෙක් ගැන අහලා තියෙනවද? එංගලන්තේ හිටපු රීස් ඩේවිඩ්ස් කියන පඬිවරයා. එයා විශ්මයටපත් වුණා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. ඒ ධර්මය ගැන කියුවට පස්සේ එයා විශ්මයටපත් වෙලා එයා එංගලන්තේ හැදුවා සොසයිටි එකක්. ඒකට කියන්නේ පාලි ටෙක්ස් සොසයිටි කියලා, PTS කියලා. එයා පාලි භාෂාව අධ්‍යයනය කරන අතරේ එයාගේ අධ්‍යයනය මුල් කරගෙන එයා හැදුවා ඩික්ෂනරියක්, ශබ්දකෝෂයක්, පාලි ඉංග්‍රීසි ඩික්ෂනරිය. රීස් ඩේවිඩ්ස් පඬිවරයාගේ ඒක PTS සමාගමෙන් තමයි පබ්ලිෂ් කරේ, ඒ ප්‍රකාශනය කළේ. අපි අදටත් සමහර වචන, කියන්නේ එයා එච්චර රිසර්ච් එකක් කරලා ඒ ගැන. ඉතින් සමහර වචනවල මූල හොයන්න යද්දී අපි අදටත් සමහර වෙලාවට එයාගේ විමර්ශන, එයාගේ මේ ශාස්ත්‍රීය කෘතිය අපි භාවිතා කරනවා අදට. එතකොට අන්තිමට එයා බුදුදහම වැළඳගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරුණු සහිතව බොරුයි කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමු දැන් ඔබට හිතේවි දැන් මේ ධර්මයේ තියෙන්නේ දැන් ධර්මයේ වගේම විශ්වය ගැනත් බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු තියෙනවා. අපේ ජීවිත ගැන, අපි නොපෙනෙන පැති ගැන හරි පුදුමයි. දැන් ඔය ඔබ අහලා ඇති විෂයක් තියෙනවා කොස්මොලොජි කියලා. කොස්මොලොජි කියන්නේ මොකක්ද? විශ්වීය විද්‍යාව, විශ්වය ගැන තියෙන විද්‍යාව. මේ ඔය කොස්මොලොජි පැත්ත, ඒ කියන්නේ ඇස්ට්‍රොනොමි වලට සම්බන්ධ වෙලානේ තියෙන තාරකා විද්‍යාවට. ඔය ඉස්සර මට මතකයි මම උසස් පෙළ කරන කාලේ මම හරි ආසයි ඔය පැත්තට. මම ගොඩාක් ඒක ඉගෙන ගත්තා. දැන් කොස්මොලොජි වල තියෙන ලොකු එකක් තමයි මේ අර විශ්වය වර්ගීකරණය කරද්දී ලොකු අපහසුතාවයන්ට විද්‍යාඥයෝපත් වෙනවා. මොකද හේතුව එයාලට විශ්වය නිසි පරිදි වර්ගීකරණය කරගන්න තරම් දැනුමක් නැහැ. එයාලා මේ තියෙන දුරේක්ෂ වලින් මේ ගන්න තොරතුරු මත පදනම් වෙලා, වෙනත් තොරතුරු මත පදනම් වෙලා විශ්වයේ තොරතුරු ගනිද්දී එයාලට එන්නේ ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන ඒවානේ. එතකොට ඒක මෙහෙට එන ආලෝක වර්ෂ මිලියනයක් ඈතින් තියෙන එකක් නම් අපි දැන් දකින්නේ මිලියනයක් කලින් වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ ආලෝකයේ මෙහෙට සංක්‍රමණය වෙන්න යන කාලෙත් එක බැලුවාම අපි හැමතිස්සෙම අහස කියලා දකින්නේ පැරණි දෙයක්. එතකොට ඒත් එක්ක අර මේ විශ්වයේ ස්වභාවය ගැන හරියට තේරුම් ගන්න හරි අමාරුයි. නමුත් මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණාට පස්සේ ඒ ධර්මයේ තුල තියෙන විශ්වයේ පිළිබඳව තියෙන විග්‍රහයන් විස්මයජනකයි. දැන් එක විග්‍රහයක් තියෙනවා. ඒකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය කියලා. ඒ කියන්නේ ලෝක ධාතු බෙදා දැක්වීම පිළිබඳව අදාළ දෙසුම. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු බෙදා පෙන්නනවා. මෙන්න මෙහිම එක ලෝක ධාතුවක් හැදෙන්නේ මෙහිමයි. මේ වගේ ලෝක ධාතු මෙච්චරක් එකතු වුණාම ඒකට කියනවා සහස්සී චූලනිකා ලෝක ධාතුව. ඒ වගේ ලෝක ධාතු මෙච්චරක් එකතු වුණාම කියනවා සහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතුව. ඒ වගේ ලෝක ධාතු මෙච්චරක් එකතු වුණාම මහා සහස්සී ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව ආදී වශයෙන් කරන විග්‍රහය දැන් කියන්න වෙලාවක් නැහැ. ඒ තථාගතයන් වහන්සේගේ විග්‍රහය හරි පුදුමයි පින්වතුනි. එතකොට ඒ විග්‍රහය එක තියෙනකම එක සිද්ධියක් කියන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගෙන්ම සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක් අතීතයේ වැඩ සිටි. ඒ බුදුරජාණන් වහන්සේට හිටියා අභිභූ කියලා ශ්‍රාවකයෙක්. මේ අභිභූ කියන ශ්‍රාවකයාට මේ ලෝක ධාතුවටම ඇහිඳ කතා කරන්න පුළුවන් වුණා කියලා මම අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ සමීපේ. ස්වාමීනි තථාගතයන් වහන්සේට කොතරම් දුරට කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. කොතරම් දුරට දෙයක් sannivedanaya කරන්න පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද අභිභූ කියන්නේ ශ්‍රාවකයෙක්. තථාගතයන් වහන්සේගේ හැකියාව ඒත් එක්ක සංසන්දනය කරන්න බෑ. එතකොට එහෙම තුන් පාරක් දක්වා අහනවා. ඇහුවට පස්සේ තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ එකපාරට කියන්නේ නැහැ මට මෙච්චර දුරට පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දැන් පුළුවන්කම කියන්න ඒකකයක් තියෙන්න එපේ. ඒ පිණිස තමයි තථාගතයන් වහන්සේ ලෝක ධාතු වර්ගීකරණය කරන්නේ. ලෝක ධාතු වර්ගීකරණය කරලා කියනවා දැන් ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවට එද්දී අපිට හිතන්න පුළුවන් සීමාව කොහෙත්ම පැනලා ඉවරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද කැමතිනම් තථාගතයන් වහන්සේට මේ ත්‍රිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවට මෙහෙන්න කතා කරන්න පුළුවන්. කැමතිනම් එතනින් එහාටත් පුළුවන් කියලා.
එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට විශ්මය ජනකයි මේක. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අద్භූතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොමද ඒක කරන්නේ කියලා ඇහුවා. මම කියන්නේ අන්නේ කරුණ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඒක කරන්නේ මෙහිමයි. පළමුවෙන් මා ආලෝකයේ බඳු දෙයක් තමයි යවන්නේ. ඒ ආලෝකයේ බඳු දෙයක් සමග ශබ්දය යවනවා කිව්වා. එතකොට දැන් ආලෝකයේ දැන් අපි දන්නවා ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඒ විද්‍යුත් චුම්බක තරංග කියන්නේ දැන් ශබ්දයේ වේගය අපි දන්නවනේ ශබ්දයේ වේගය පොඩ්ඩයි. නමුත් ආලෝකයේ වේගය ඉතාමත්ම වේගවත්. ඒතර ආලෝකයේම නෙවෙයි දැන් ආලෝකයේ බඳු දෙයක් යවන්නේ. ඒතර තථාගතයන් වහන්සේ අපි දන්නවා අපි දැන් අර මේ ඔය ඩ්‍රිබොග්ලි කියන කෙනාගේ තරංගාංශ ද්විතය කියලා න්‍යායක් අහලා ඇතිනේ. ඒලෙවල් කරන කාලේ. ඒතර ඒකෙදි අර තරංගවලට අපි ඉගෙන ගන්නවා තරංගමේ ලක්ෂණ වගේම අංශමේ ලක්ෂණත් තියෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා ශබ්ද තරංගයක් කිසිම විටක අර සාමාන්‍ය මාධ්‍යයක් නැතුව යන්නෙත් නැහැ කියලා. ඒතර තථාගතයන් වහන්සේ අර විද්‍යුත් චුම්බක තරංග ස්වභාවයෙන් යුතු දෙයක් භාවිතා කරනවා. ඒකට අර මේ අර ඒක මාධ්‍ය විදිහට භාවිතා කරනවා. ශබ්දය නිකන් එන්ක්‍රිප්ට් කරලා යවනවා වගේ හරියට. එතකොට ඒ ශබ්දය යවන්න මාධ්‍ය විදිහට භාවිතා කරන්නේ අතන තියෙන අංශමය ගුණ. ඒක හරි පුදුමයි. හරි පුදුම විග්‍රහයක් ඒක. එතකොට දැන් විද්‍යාඥයෝ තාම හිතලවත් නැති දේවල්. එතකොට දැන් sannivedanaya පිළිබඳව තියෙන ඉහළතම අවස්ථාවක් ඒක. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි පුදුම එකක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි පුදුම එකක් පින්නතුනේ. එතකොට දැන් ඉබඳු පරිපූර්ණ දැනුමකින් යුතු බුදුරජාණන් වහන්සේ කියන දේවල් අපි සැක කරනවා. අපි ඒවට සාක්ෂි හොයනවා බාහිරින්. හැබැයි අර දවසින් දවස වෙනස් වෙන විද්‍යාව අපට සැක නැහැ. එතකොට දැන් ඒකෙදිත් ඔබ සමහරට කියාවි විද්‍යාත්මක න්‍යායත් එක්ක තමයි අපි ඒක පිළිගන්නේ. ඒකේ නිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා. නිකම්ම අපි පිළිගන්න කැමති නෑ කියලා. එතකොට දරුවනි බුදුරජාණන් වහන්සේ කවදාවත් අපට කියලා නෑ දිව්‍ය ලෝක, නිරය, പ്രേත ලෝක ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය නිකන් අන්ධයෝ විදිහට පිළිගන්න කියලා අපිට තථාගතයන් වහන්සේ කවදාවත් කියලා නෑ. තථාගතයන් වහන්සේ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් තුල පෙන්වා දෙනවා කැමතිනම් කෙනෙකුට ඒක අත්දකින්න පුළුවන්. මොකක්ද අත්දකින්න පුළුවන්? නිරය තියෙන බව, දිව්‍ය ලෝක තියෙන බව, പ്രേත ලෝක තියෙන බව මේ ජීවිතේදීම ඔබට දියුණු කරන ලද නුවණින් දකින්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය මේ අපි දන්නවනේ අපේ ඇහි පරාසයක් තියෙනවා කියලා. මිලිමීටර 0.1කට වඩා අඩු දුරකින් තියෙන තිත් දෙකක් අපිට පේන්නේ එක තිතක් විදිහටනේ. මොකද ඇහි විභේදන බලය එච්චරයි. ඉතින් කනේ ශ්‍රව්‍ය පරාසය අපි දන්නවා සාමාන්‍යයෙන් හර්ට්ස් 20-24. ඉතින් ඔතනින් එහා ඒවා අපිට ඇහෙන්නේ නැහැ. ඔතනින් එහා ඒවා අපිට ඇහෙන්නේ නැහැ. එතකොට අපිට ඇහෙන්නේ නැතු පළියට, අපිට පෙනුන්නේ නැති පළියට, අපි දැනට හදලා තියෙන උපකරණ වලට ගෝචර වෙච්ච නැති පළියට අපි කොහොමද දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ? දැන් අපි අන්වීක්ෂයෙන් ඒකේ ඩිවයිඩින් පවර් එක විභේදන බලය අර ඇහි විභේදන බලයට වඩා ඒක වැඩි කරලා අරගෙන අපි ඒකින් ඒක කියවන්න පුරුදු වෙලා තියෙනවා. ඒව දකින්න. නමුත් දරුවනේ අපි ඒ වගේ අපි හදාගත්ත උපකරණවල සීමාව විතරනේ දන්නේ. තථාගතයන් වහන්සේ සිත දියුණු කිරීම තුලින් ඒ සියල්ල ඉක්මවා යන විද්‍යාව අවබෝධ කළා. උන්වහන්සේ පෙන්නලා දෙනවා හිත දියුණු කරන හැටි පළවෙනි ධානයේට. පළවෙනි ධානය කියන්නේ දියුණු හිතක තියෙන භාවනාව තුළින් දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක්. එතනින් එහාට දෙවෙනි ධානයට හිත දියුණු කරන හැටි පෙන්නලා දුන්නා. තුන්වෙනි ධානයට හිත දියුණු කරන හැටි පෙන්නලා දුන්නා. හතරවෙනි ධානයට හිත දියුණු කරන හැටි පෙන්නලා දුන්නා. හතරවෙනි ධානය තුල කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් හතරවෙනි ධානය තුල ආනින්ජ කියන ස්වභාවයට හිතපත් කරන්න. ආනින්ජ කියන්නේ නොසෙල් වෙන ස්වභාවයකට. හරියට කොහෙන්වත් හුලං හමන් නැතිකොට ඉටිපන්දන් දැල්ල පහන් දැල්ල නිකන් අකුර ගැහුවා වගේ තියෙනවනේ හෙල්ලෙන්නේ නැතුව. ආන් ඒ වගේ
කිසිම සිතිවිල්ලකින් බාධා නොවෙන නොසෙල්වෙන ස්වභාවයකට හිතපත් කරන්න පුළුවන්. ඒ ස්වභාවය තමයි සිහිය උපරිමයට අපේ තියෙන අවස්ථාවක් ඒක අපේ හිතේ. ඒ මට්ටමට සිහිය දියුණු කරගත්තට පස්සේ කෙනෙකුට ඕනනම් පුළුවන්. ඒ මට්ටමට සිහිය දියුණු කරගත්තට පස්සේ කෙනෙකුට ඕනනම් පුළුවන් අර කලින් කියපු ඥාන උපද ගන්න. මොකද ඥානය? සිහිය දියුණු වීම තමන්ගේ අතීතය ආපස්සට සිහි කරගෙන ගිහිල්ලා කලින් ගත කළ ජීවිත දකින්න පුළුවන් ඒ කෙනාට කැමති නම්. ඒකට කියනවා පුබ්බේ නිවාසානුසති ඥානය. ඒ වගේම පුළුවන් දිවස උපදවාගෙන දිවස තුලින් අපේ සාමාන්‍ය මිනිස් ඇසර නොපෙනෙන දේ දකින්න. ඔය දිව්‍ය ලෝක මං අර කලින් කියපු දිව්‍ය ලෝක දකින්න පුළුවන්. නිරය දකින්න පුළුවන්. പ്രേත ලෝකේ දකින්න පුළුවන්. දිබ්බ ශ්‍රවණ ඥානෙ උපදවා ගත්තොත් ඒ ඔස්සේ පුළුවන් ඒ දෙවිවරුත් එක්ක කතා කරන්න උනත් ඕන. ඒ අය කියන දේ අපිට ඇහෙනවා. එතකොට ඒ වගේ එතකොට පින්වත් දරුවනි ඒව විශේෂ ඥාන දර්ශන. එතකොට ඒ ඥාන දර්ශන උපදවා ගත්තොත් ඔබට ඔබ තුලින්ම තහවුරු කරගන්න බැරිද මේවා තියෙනවද නැද්ද කියලා? පුළුවන්. හැබැයි එහෙම ඒ මාර්ගෙ ගිහිල්ලා කරපු අය නැද්ද මේ වෙද්දී? කරපු අය ඉන්නවා. අතීතේ හිටිය දහස් ගාණින්. වර්තමානයේ පවා දරුවනේ භාවනා කරලා හිත දියුණු කරපු උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ඥාන දර්ශන උපදවාගත්ත උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට අර නිසි ක්‍රමවේදය තුල ඒ ක්‍රමවේදය තුල හික්මිලා හිත දියුණු කරලා උපදවාගත්ත දෙයක් තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්ත දැනුමක්. එතකොට දැන් ඔබටත් ඕනනම් පුළුවන් මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබට ඒව තමා තුලින්ම තහවුරු කරගන්න මේ කාලේ පහසුවක් තියනවද අපහසුවද තියෙන්නේ? පහසුවට වැඩිය අපහසුවනේ වැඩි. ඒතර ඔබට ඒක ප්‍රායෝගිකව කරන්න මේ කාලෙත් එක්ක අමාරුයි. එතකොට තමයි ඔබට විශේෂඥයන්ගේ උදව්ව ඕන වෙන්නේ. කවුද විශේෂඥයෝ? බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා. ඒ රහතුන්ගේ ධර්මය උන්වහන්සේලා හිතේ මට්ටමට දියුණු කළා. උන්වහන්සේලා දියුණු කරලා කියලා දුන්නා. එතකොට අපිට උන්වහන්සේලාගේ අවබෝධය ගැන අපේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා මොකක් කියලාද? ශ්‍රද්ධාව. ඒක මුලක් නැති එකක් වෙන්න හොඳ නෑ. අමූලිකා එකක් නෙවෙයි. අවබෝධයෙන්ම කරුණු සහිතව උන්වහන්සේලාගේ අවබෝධය ගැන දැනගෙන ඇතිවෙන විශ්වාසයට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. මොකක්ද ඒකට කියන්නේ? ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති වුණොත් ඔබ එතනින් එහාට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තව දුරටත් ඒක පිළිගන්න. දැන් ඒක මේ වගේ එකක්. මම ඒක ඔබට තේරෙන උදාහරණයක් කියන්නම්කෝ. පරිප්පු කතාව ගමුකෝ. දැන් ඔබට පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා තහවුරු කරගන්න ඕන නම් සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධියක මට්ටමකින් ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒකට ඒ ප්‍රෝටීන් වල අණුක සැකැස්ම ගැන, ඒකේ හැසිරීම ගැන, ඒකට ඔය මේ මොකක්ද ජෛව රසායනය ගැන බයෝකෙමිස්ට්‍රි වලින් එයාට හොඳටම ඉගෙන ගන්න වෙයි. ඒකේ අපි හිතමු එයා බයෝකෙමිස්ට්‍රි PhD එකක් කරා කියලා. ඒත් එයාට තාම තහවුරු කරගන්න පුළුවන්ද මේක? තාම බෑ. මොකද දැන් ඒ අණුක සැකැස්ම බලන්න එයාට අපි හිතමු දැන් සාමාන්‍ය මයික්‍රොස්කෝප්ස් වලින් බෑනේ. එයාට අපි හිතමු ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරන්න වෙනවා. දැන් එතකොට ඒකෙන් පවා යාව අන්දන්න ඉඩක් නැද්ද? දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා තියෙන උපකරණෙන් එයාට මේක තමා තුළින්ම තහවුරු කරගන්න ඕන නම් එයා ඒකට යම් උපකරණයක් භාවිතා කරනවා නම් ඒ උපකරණය ගැනත් එයා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් ඒකෙන් දැන් බොරුවට රවට්ටන්නත් පුළුවන් නේ. ඒතකොට එයාට එහෙනම් ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න භෞතික විද්‍යාව පිළිබඳ තව PhD එකක් ගන්න වෙනවා. ඒතර එහෙමත් ඉගෙනගෙන එහෙමත් වෙලා තමයි ඔන්න කෙනෙකුට තනියම පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතින් අපිට ඕනද කරගන්න? අපිට ඕනේ නෑනේ. අපිට ඉච්චර යන්න ඕනේ නෑ. ඉතින් මොකද අපිට දැන් තියෙන වැඩත් එක මේකත් බොහොම අමාරුවෙන් කරගන්නේ නේ. එතකොට එහෙම එකේ මේකත් බොහොම අමාරුවෙන් සමහර රිපීට් වෙවි පාස් වෙන්නේ. එහෙම එකේ අර වගේ දෙයකට යන්නේ නෑනේ අපි. ඉතින් ඒ වගේ තමයි දැන් ඔබට මේ කාලේ අර භාවනාව අර මට්ටමට දියුණු කරනවා කියන එක සමහර පුළුවන් කෙනෙක් ඉඳීවි. නමුත් හැමෝටම අමාරුයිනේ ප්‍රායෝගික தත්ත්වේ. අමාරුයි නම් එතනදී නිසි ක්‍රමවේදයේ අනුගමනය කරලා ඒක තහවුරු කරගත්ත උතුමන්ගේ වචනේ අපි මොකද කරන්නේ?
පිළිගන්නවා. දැන් ඔබ පරිප්පු සමහර විට පරිප්පු තමයි කන්නේ වැඩිපුර. හැබැයි මේ දැන් අර ඔබේ ආහාරය සැලසුම් කරනවානේ ඔබ පෝෂණයට අනුව. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දේවල් ඔබ සැක කරන්න එපා දරුවනේ. ඒ සැකය මොකද ඔබ සැක නොකළ යුතු තැන සැක කරන්නේ. ඔබ සැක කරනවා නම් විද්‍යාව ගැන සැක කරන්න. ඇයි ඒක දිනෙන් දින දියුණු වෙන දැනුමක් මිසක් පරිපූර්ණ දැනුමක් නෙවෙයි. නමුත් අපිට වගකීමෙන් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණත්වයට පත්වෙච්ච දැනුමක්. ඒ නිසා ඔබට බලන්න තියෙන්නේ ඔබට දෙයක් ඇහිච්ච ගමන්ම මේ ඇහෙන දේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්ද කියලා හොයලා බලන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නම් ඔබට දෙපාරක් හිතන්න නෑ. ඔබ පිළිගන්න. අපිට වෙලා තියෙන ලොකුම වැරද්ද තමයි අපි සරණ යා යුතු දේ විෂයක් විදියට ඉගෙන ගන්නවා. විෂයක් විදියට ඉගෙන ගත යුතු දේ සරණ යනවා. මොකද්ද අපි සරණ යා යුතු දේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ගැන අපිට සැක නැති වෙන්න ඕනේ. මොකද ඒක පරිපූර්ණ දැනුමක්. නමුත් අපි සරණ ගිහිලා තියෙන්නේ මොකද්ද? බටහිර විද්‍යාඥයෝ මේ හවසට අඩියක් ගහන ඊට පස්සේ මේ සමහරට ගල් පැලෙන බොරු කියන විද්‍යාඥයෝ කියන දේ අපිට විශ්වාසයි. අපි සරණ යා යුතු ධර්මයේ විෂයක් විදියට ඉගෙනගෙන ඒ ගැන සැක කරනවා. අර විෂයක් විදියට ඉගෙන ගත යුතු විද්‍යාව සරණ යනවා. ඉතින් ඒ නිසා ඒ වැරද්ද නිවැරදි කරගන්න. ඒ නිසා දරුවනේ මම මේක මෙච්චර විස්තර කළේ මොකද සමහර අයගේ හිතවල කුකුස් තියෙනවනේ. ඒක තියෙනකන් මේ සංසාර ගමනවත් පිළිගන්නේ. අපි ඉපදි මෙරි යනවා කියද්දි ඒක ඉතින් යාට මැරිලාම තමයි බලන්න වෙන්නේ. එතකොට ඉතින් පරක්කු වැඩි. ඇයි මේ මට්ටමින් ඉඳලා මැරෙන අය මැරෙන අය යන්නේ තිරිසන් ලෝකෙට පෙරේත ලෝකෙට නිරේන ඊට පස්සේ ඉතින් බලන්න දෙයක් නැහැ විඳවන්න තමයි තියෙන්නේ. ඒ නිසා ඊට කලින් ඔබ ධර්මයට අනුව ජීවිතය දියුණු කරගන්න. ධර්මයේ තුල තියෙන තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, නිරය, දිව්‍ය ලෝක ආදිය ගැන විස්තර සැක කරන්න එපා. ඒවා පැහැදිලිව ඒ උතුමන් නිශ්චිත ක්‍රමවේදයකට දැකලා දේශනා කරපු දේවල්. තේරුණා නේද? ඒක ඔබටම යම් දවසක ධර්මයේ පුරුදු කරන්න ගත්තොත් තහවුරු වේවි. ඇත්තටම මේ දේවල් එහෙමයි කියලා.